අයිබෝන් සුබ දැසනක් වේවා. අත්තර බින්දුව ආරම්භ කරන්න සූදානම්. අයිබෝන්. ගොඩක් දවසකින්. වැඩි අලුත් අවුරුද්ද තව දවස් දෙකයි තියෙනවානේ. අද ප්‍රධාන පුවත්පත්වල පුවත් කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා කතා බහ කරන්න සූදානම් වෙනවා. ඒ වගේම තමයි කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මේ දිනවලදී ආපහු කතා බහ කරන්නට සිද්ධ වෙනවා. හෙට අනිද්දා අවුරුදු ඇවිල්ලා කොරෝනත් එක්ක මේ රට වෙලා ගත්තොත් මොකක්ද අපිට වෙන්නේ? අපි පරිස්සම් වෙනවද නැද්ද? මේ වන විට මේ රටේ තත්ත්වය කොහොමද කියලාත් අද පුවත්පත්වලත් වාර්තා වෙලා තියෙනවා. කොරෝනා වගේම තමයි අප්‍රේල් මාසෙ කියලා කිව්වම පස්සේ වැඩි වශයෙන් අපිට අහන්න ලැබෙනවා අනතුරු සම්බන්ධයෙන්. ඒ වගේම තමයි මේ රතිඤ්ඤා සහ නිකුත් පුපුරණ ද්‍රව්‍ය නිසා සිද්ධ වෙන අනතුරු සම්බන්ධනුත් මේ කාලේදී වැඩි වශයෙන් අහන්න ලැබෙනවා. තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්න. ලෝක තොරතුරු පිළිබඳව මතක් කරනවද? ඔව් මතක් කරන්න පුළුවන්. බුද්ධික අද අප්‍රේල් මාසයේ 12 වෙනිදා පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ නැකත එහෙම නැත්නම් නැකත කියලකට නිශ්චිත වෙලාවක් නැහැ. අද දවස තමයි පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමට නියමිත. කොහොම හරි අද දවසට නාගන්න ඕන. බුද්ධිකාවේ එකයි. ඔක්කොම කුණු ටික අයින් කරලා දාලා අද දවසට නාලා අලුත් අවුරුද්දට වැඩ පටන් ගන්න ඕන. හෙට අනිද්දා අලුත් අවුරුද්ද ලබනවා. ඔව් සාමාන්‍යයෙන් බුද්ධික දැන් පරණ අවුරුද්දට ස්නානය කරාට පස්සේ දැන් මේ අවුරුද්දේ තියෙන්නේ දියුල්පත් යුෂ මිශ්‍ර නානුගා ස්නානය කිරීම මැනවි කියලා තමයි ජ්‍යොතිෂය සඳහන් කරන්නේ. දැන් පරණ අවුරුද්දට ස්නානය කළාට පස්සේ ආයේ අලුත් අවුරුද්ද සඳහා ස්නානය කරන තෙක් හිස තෙල් ගැල්වීමක්, බෙහෙත් ගැල්වීමක්, ආලේපන ගැල්වීමක් සම්මතයට අනුව තහංචි. දැන් ඉස්සර මේ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම කියන නැකතට එහෙම නැත්නම් ඒ චාරිත්‍රයට නැකත කියන එක වැරදි. චාරිත්‍රයට එහෙම මුල් තැනක් ලැබුණා. හරිද? දැන් ඉස්සර ඇත්තටම මේ අපේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ටික පටන් ගන්නේ සමාලාවට අක්‍යාල පූජා කිරීමෙන් පස්සේ පට්ටි කිරීතුරු මංගල්‍ය පැවැත්වුවාට පස්සේ අක්‍යාල පූජා කරනවා කියලා කියන්නේ මහකන්නේ අස්වැන්න ඉස්සෙල්ල කොටස දෙවියන්ට බුදුන්ට පූජා කරන එක. ඒ කියන්නේ කෘතවේදීත්වයනේ. කෘතවේදීත්වය. දැන් බුද්ධික මේ අවුරුදු සිරිත් විරිත් වල තියෙන වටිනාකම් ගැන ආයේ අපිට හිතලා බලන්න කාලය ඇවිල්ලා තියෙනවා. හේතුව තමයි දැන් උදාහරණයක් ගන්න ලිඳේක ගනුදෙනු කරා. ලිඳේක ගනුදෙනු කරද්දී අඟුරු කැටයක්, ඊට පස්සේ රිදී කාසියක්, ඊට පස්සේ රත්මල් ටිකක් එහෙම ලිඳට දාලා තමයි වතුර බාල්දියක් ගත්තේ. දැන් මොකද්ද මේකේ වටිනකම මේවයි තියෙන්නේ? ඕල් ෆැෂන්ස් නේ එහෙම කියලා. හැබැයි දැන් ඇක්ටිව් චාකෝල් කිව්වන් පස්සේ ඇක්ටිව් චාකෝල් තියෙනවා. ඒව තියෙන දත් බෙහෙත් මොනවද? ඒව තියෙන හවල් දේ මොනවද? ඇක්ටිව් චාකෝල් කියලා ආයෙ මේන්නේ අපේ අර අඟුරුම තමයි. ඒ නිසා සම්ප්‍රදාය විමසමින් සම්ප්‍රදාය කියන්නේ හර සුන්නන් සම්ප්‍රදාය වුණත් අරගෙන යන එක තේරුමක් නැහැ. ඒක හනමිටියක්. හැබැයි සම්ප්‍රදාය විමසමින් ඉදිරියට ගෙනියන්න මේ අවුරුදු කාලේ හොඳ ප්‍රවේශයක් ලැබෙනවා. අද පරණ අවුරුද්ද සඳහා ස්නානය විශේෂයෙන්ම බුද්ධික මේ වගේ නිරෝගීකම ගැන ලෝකයේ අවධානය යොමු කරන කාලයක අපේ අවුරුදු චාරිත්‍රවල නිරෝගීකමට දීලා තියෙන තැන කොතනද කියලා කල්පනා කරලා බලන්න. ලෝකේ ඊයේ දවසේ තලුතින් 6,17,724ක් කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙනවා. මෙතෙක් ලෝකේ වැඩිපුරම ඇමරිකා එක්සත් ජනපදයේ රෝගීන් වාර්තා වුණා. දෙවනියට බ්‍රසීලයේ හිටියේ, තුන්වෙනියට ඉන්දියාව. හැබැයි දැන් අද වෙනකොට දෙවනි තැනට ඉන්දියාව ඇවිල්ලා තිනවා. සාමාන්‍යයෙන් ගත්තොත් ඊයේ දවසට විතරක් 1,69,899ක් ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයන් ඊයේ දවසට විතරක් වාර්තා වෙනවා. ලෝකේ සම්පූර්ණ තත්ත්වය ගත්තොත් ලෝක සංවිධානයේ වාර්තා උපුටා දක්වනවා මීට ටික වෙලාවකට කලින් උන් ආපත්කාලීන කරලා තියෙනවා. යනෝ 13,66,13,721ක් ලෝපුරා කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙනවා. 29,48,824ක් මිය ගිහිල්ලා තියෙනවා. ලංකාවේ තත්ත්වය හරියටම කොහොමද කියලා අපිට කොවිඩ් කාර්යසාධක බලකාය නියමුවා. එහෙම නැත්නම් මේ අපි අවුරුදු සමරනවා, අපි නිවාඩු ගන්නවා. නමුත් එතුමන්ලාට එහෙම විවේකයක් නිවාඩුවක් නැහැ. නිසි ගණන් හිලව හරියටම වුණාද කියලා එතුමාගෙන් දැනගන්න පුළුවන් යුද හමුදාපතිතුමාගෙන්. සුබ උදෑසනක් වේවා යුද හමුදාපතිතුමනි. සුබ උදෑසනක් බුද්ධික සහ දිනුෂ. අයිබෝන් අපිත් එක්ක සම්බන්ධ වෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඒ වගේම තමයි කොවිඩ් කාර්යසාධක බලකාය ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා එතුමන් සම්බන්ධ කරගනිමින් මුලින්ම කැමති ඔබතුමාගෙන් දැන් විශේෂ කාරණාවක් මේ රටේ සිද්ධ වෙනවා නම් විශේෂයෙන් උත්සව අවස්ථාවක් සිද්ධ වෙනවා නම් එහෙම නැත්නම් ව්‍යසනයක් සිද්ධ වෙනවා නම් වෙන මොන යම් කාරණාවක් සිද්ධ වෙනවා නම් මෑත කාලෙකදී ඔබතුමාට කතා නොකර බෑ. රට මොකක්ද වෙන්නේ? රටව දැනුවත් කිරීම, ඒ වගේම තමයි
රටේ මේ පාලන කටයුතු පැහැදිලිව සිද්ධ වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්ොත් අපේ ආරක්ෂාව සම්බන්ධව අපි ඔබතුමාත් එක්ක කතා බහ කරනවා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා විදිහට ඔබතුමා කරන කාර්යභාරය සහ ඔබතුමාගේ කණ්ඩායම කරන කාර්යභාරය ගැන අපි නිතරම ඉතාමත් ආඩම්බරයෙන් කතා බහ කරනවා. ආරක්ෂාව කියලා කියන්නේ අර වේ යුද්ධෙන් ආරක්ෂා වෙන එක විතරක් නෙවෙයි. සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත්තත් රටේ අනිකුත් සියලු දේ සම්බන්ධෙනුත් ඔබතුමාලා ඉතාමත් මහන්සියෙන් කටයුතු කරා. මම කැමතියි අද දවසේදී දැනගන්න දැන් තව දවස් 2යි අවුරුද්දට තියෙන්නේ. මේ වන විට කොවිඩ් තත්ත්වය සහ අවුරුද්දට අපේ සූදානම් විය යුත්තේ කොහොමද කියන එක ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. අද පුවත්පත්වලත් ඔබතුමාගේ කතාව තියෙනවා. හොඳයි බුද්ධික අහපු ප්‍රශ්නට පිළිතුරක් ඍජුව දුන්නොත් ඊයේ දවසේ කුයිදා සාධිතයන් 283 දෙනෙකු වාර්තා වෙනවා. ඒ 283 දෙනා වාර්තා වෙද්දී විශේෂයෙන්ම කිව යුතු කාරණේ තමයි ඉන් 53 දෙනෙකුම වාර්තා වන්නේ පිටරටවල වලින් ශ්‍රී ලංකාවට 58 දෙනෙකු වාර්තා වන්නේ ශ්‍රී ලංකාවට පෙරේදා දිනේ ශ්‍රී ලංකාවට විදේශ රටවල් වලින් පැමිණි අයවලු. දැන් මේක කිව යුතුමයි පසුගිය දින 10ක දින 14ක කාල සීමාවේ පිටරටවල වලින් විශාල සංඛ්‍යාවක් රැගෙන එනවා. ඒ අතරින් තමයි විශාල වශයෙන් මේ ආකාරයෙන් සෑම දිනකම පාහේ අවම 25ක අගයක් කොවිඩ් ආසාදිතයන් ඉන්නවා. ඉතින් සෞඛ්‍ය ශාස්ත්‍රත් මේ පිළිබඳ පොඩ්ඩක් අවධානය යොමු කරමින් සිටිනවා. මොකද විවිධ ඔබ දන්නවා මේ ලෝකේ විවිධ රටවල් වල විවිධ වර්ගයේ කොවිඩ් තිබෙනවා. එතකොට අපි ඒ ගැන හිමින් කතා කරමු. නමුත් ඉස්සෙල්ලා මේ තත්ත්වය කිව්වොත් මේ ආකාරයෙන් තමයි ශ්‍රී ලංකාවේ ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයන් 283ක් ඒ සමගම සමස්ත ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 95130ක් හැටියටත් ඉන් 91530ක් මේ වන විටත් සුවය ලබල හින්දා 2902 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් හැටියට විවිධ රෝහල් වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබනවා. ඉනුත් 127ක් ඇවිල්ලා ඊයේ දිනේ හමු වුණු සංඛ්‍යාවෙන් ඒ කියන්නේ 283න් 127ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ගම්පහෙන් 26ක් ඊට අමතරව යාපනයෙන් 17ක් සහ මේ විශාල වශයෙන් ගණන් ගන්නේ මේ හමු වුණු පිටරට වලින් ආපු අයවලු. කොළඹ ගත්තම කොළඹිමුත් ඇත්තටම මේ ඒ සංඛ්‍යාව 127න් 47ක් වෙන්නේ වැලිකඩ බන්ධනාගාරය තුලින්. අනිත් පළාත් ගත්තොත් නගර ගත්තොත් පිළියන්දල 28ක් විශේෂයෙන්ම වාර්තා වනවා. පිළියන්දල සහ පන්නිපිටිය කියන ප්‍රදේශවල වැඩි කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් සිටිනවා. ඒක මම මේක කියන්නම හේතු වන්නේ ගොඩාක් මේ දවස්වල shopping එක තියෙන තත්ත්වයක් අනුව ඒ අනුව ගම්පහෙන් 26ක් වාර්තා වෙනවා. යාපනයේ තිබ්බට 17ක් ඒක දැන් අඩු වෙමින් පවතින තත්ත්වයක්. ශ්‍රී ලංකාවේ මිය යාම වාර්තා වෙනවා ඊයේ දවසේ මිය යාම දෙකක් විශේෂයෙන්ම මේ මිය යාම දෙක වාර්තා වන්නේ පුත්තලමින් වයස අවුරුදු 60ක පිරිමි පුද්ගලයෙක් සහ බද්දේකම වයස අවුරුදු 72ක පිරිමි පුද්ගලයෙක් හැටියට මේ අනුව සමස්ත ශ්‍රී ලංකාවේ මියගිය සංඛ්‍යාව 598ක් හැටියට වාර්තා වෙනවා. ඔව් ජෙනරල්තුමනි ඔබතුමා සමාවෙන්න. ඔබතුමා මේ හරි ලස්සන වචන දෙකක් පාවිච්චි කරනවා. අද ලංකාදීප පුවත්පතත් මේ කියනවා shopping කළාට කමක් නැහැ. මේ අවුරුදු කාලේ කොවිඩ් shopping කරන්න එපා කියලා. ඔව්. කොවිඩ් shopping කරන්න එපයි කියලා කියන්න හේතුව දැන් බලන්න මේ අතිගරු ජනාධිපතිතුමත් මට දැන් ඊයේ දිනෙත් පෙරේද දිනෙත් විශේෂයෙන්ම දැනුම් දුන්නයි කියන්නේ නැද්ද මේ සම්බන්ධයෙන් කියලා මමත් මේ සිට අර කූරගල පන්සල මේ පැත්තේ වෙන නිර්මාණ වෙන තත්ත්ව බලන්න යන අවස්ථාව මම දැක්කා රත්නපුර හැලියගොඩ මේ වගේ ප්‍රදේශවල ගමන් කරද්දී බොහෝ අය මුහුණු ආවරණයක් පළදිනවා. නමුත් ඒත් එක්කම විශාල විදිහට තෙරපෙමින් තමයි බඩු ගන්නෙ. ඉතින් අපිට මේ තෙරපෙන එකත් විශාල වශයෙන් බඩු ගන්න එකත් නවත්තන්න කියන්න බුද්ධික අපිට හැකියාවක් නැහැ. ඉතින් තියෙන කඩේ ඔබත් මාත් මේ ගිහිල්ලා තමුන්ගේ දෙමාපියන්ට ඥාති මිත්‍රාදීන්ට මොන හරි ගන්න එපයි. ඔගෙන්න කියන්න බැහැනේ ඒක. ඉතින් කඩවලට අපි දැනුම් දීලා තිනවා කඩේක ඉන්න ඕන සංඛ්‍යාව මේ විදිහට ඒ කතා ඔක්කොම කියනවා. නමුත් මිනිස්සුවා මම හිතන්නේ ඒ කට්ටියත් ඒක ඒ ආකාරයෙන් පාලනය කරගන්න හැකියාවක් නැතුව ඇති. ඉතින් අපි ඉල්ලන්නේ ප්‍රධාන වශයෙන් මුහුණු ආවරණ පල්ලෙහාට දාගන්න නැතුව මේක පළදින්න කියලා. ඒක තියෙනවා නම් අපි 150ක් අර කියන අත හොදන එක නැත්නම් ශාරීරික දුරත්වභාවයෙන් 150ක් මම දකින්න විදිහට
මෙතන තමයි තත්ත්වය තියෙන්නේ. නමුත් වෙලා තියෙන අවාසනාවකට ගොඩක් පුද්ගලයන් කතා කරන්න ගාන හද්දී මේකේ මිල කීයද කියලා අහන්න අරක පල්ලෙහාට දාලා තමයි මිල අහන්නේ. හරිද? අරක පුණෙන් පල්ලෙහාට ගන්නවා කඩෙන් පල්ලෙහාට චීන් එකට නැත්තම් නිකට දාගෙන තමයි කතා කරන්නේ. මේකින්ද තමයි ඇයි මුහුණු ආවරණය පළඳින්නේ කියන එක දන්නේ නැද්ද වසරකට පස්සේ මේක පළඳින්නේ මේ කටෙන් නහයෙන් නැති මේ දෙක අරිනවා නම් කතා කරද්දී අරිනවා නම් ඊට හොඳයි පළඳින්න නැතුව ඉන්න එක තත්ත්වයක්. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙනදි මම හිතන්නේ මේ අවස්ථාවේදී අහපු ප්‍රශ්නයත් එක්ක කියන්න ඕනේ ඔයි shopping කියන එකත් එක්ක අනිවාර්යයෙන්ම ජනතාව ඉල්ලන්නේ දැන් අද දවසේ පමණයි බොහෝ දුරට මම හිතන්නේ shopping කතාව තිබෙන්නේ. ඉතින් ඉල්ලන්නේ අපි බොහොම අමාරුවෙන් තමයි මේ 200 කියන තත්ත්වයට පාලනය කරගත්තේ. හිතන්න බුද්ධික සහ දිනූෂ ඊයේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ මේ ප්‍රාන්ත වහගෙන යනවා. මේ අකල් ඇතිම රට මීට කිලෝමීටර් ගාණක් එහා තියෙන රට. අනිත් රටවල් ලෝකේ රටවල් වල ශීඝ්‍ර වර්ධනයක් තියෙනවා කොයිටලි. ඒ තීදි තමයි අපි අපේ රටේ ජනතාව ලබා දුන් සහයෝගය මත තමයි අපිට මේ තත්ත්වය පාලනය කරගන්න හැකියාව. මේ තත්ත්වෙ ගේන්න කී දෙනෙක් රස්සා නැතුව හිටියද? මේ තත්ත්වෙ ගේන්න කී දෙනෙක්ගේ ආර්ථිකයේ බිඳුවට වැටෙන්නේ නැද්ද? ඊත් එක්ක ආර්ථික තත්ත්වයෙන් කඩ නැත්තම් විවිධ ව්‍යාපාරින්න කට්ටිය කොයිතරම් දුක් විඳින්නේ නැද්ද? මේ ඔක්කොම කරලා මෙච්චර ඉහළට ලෝකයේ අද්දී අපි පල්ලෙහාට ගෙනල්ලා මේ තත්ත්වය පාලනය කරගෙන 200කට ගෙනාම පස්සේ මේ සතියක නැත්තම් දින 5ක වගේ කාලයක මේ shopping සහ අනිකුත් ක්‍රම වේදයන් යටතේ මේක අනිත් පැත්තට දාගත්තොත් අපිට මේකේ ප්‍රතිඵල බලා ගන්න පුළුවන් 20යි 30යි අප්‍රේල් මාසයේ අතර වෙනකොට අපිට බලා ගන්න පුළුවන් අපේ පාලනය කොහොමද කියන එක. අපි ප්‍රාර්ථනා කරන්නේ හැම වෙලාවෙම ගිය වසරේ අපි 31 වෙනිදා අවසාන කොයි දාසාදිතය හොයාගෙන ආපහු ඔක්තෝබර් වෙනකන් කිසිදු කොයි දාසදයක් නැතුව මේ රට දුවා ගන්න හැකියාවක් ලැබුණා ගිය අවුරුද්දේ. අවුරුද්ද මේ ආකාරයෙන්ම අපි තීත්‍ති මම හිතන්නේ අපි අනිවාර්යයෙන්ම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි දැනටත් මේ දවස් දෙක තුනේ කරපු ක්‍රියාවන් ප්‍රමාද දන්නේ නැහැ. නමුත් අපි ධනාත්මකව හිතමු. හිතලා අපි කෙසේ හෝ රටක් වශයෙන් අපි නැගිටිය යුතුමයි. අපි පරදින જાතියක් නම් නෙමෙයි කිසිසේත් මොන කොයි ද්‍රැලියාවත් ආපහු ගහලා කොහොම හරි ගහ ගන්නවා. නමුත් ඒක නෙමෙයි තත්ත්වේ. ඇයි අපි මේ තත්ත්වයකට වැටෙන්නේ කියන එක අවබෝධයෙන් යුතුව යමක් වැඩි යමක් ඉල්ලන්නේ මුහුණේ ආවරණය දාගෙන යන ඕන තැනක එළියට බහිද්දි මේ දේ කරලා ඔබගේ යුතුයකම ඉෂ්ට කරන්න. shopping වලට කොයිද යන්න එපා. බඩු වලට shopping යන්න. ඔබගේ යුතුයකම රටේ පුරවැසියෙක් හැටියට ඉෂ්ට කරන්න කියන එකයි කියන් තිබෙන්නේ. ඒත් එක්කම විශේෂයෙන්ම දැන් අද දිනේ ශ්‍රී ලංකාවට විදේශ රටවල් වලින් ගේනවා. මෙතෙක් කල් හඬ නැවුවම හිතන්නේ විදේශ කාර්ය නියුක්ත බලකායෙන් මොනවත් කරන්න නැහැ. ඔය පිටරටවල යවන විදේශ කාර්ය නියුක්තිය කියලා ඒ ඔවුන් අද දිනේදී කුවේට් සිට පළවෙනි ගුවන් යානයක් අද දිනේ ගේනවා 166ක් මේ ආකාරයෙන් ගේනවා. එතකොට ඒ ගේන කට්ටිය ඔවුන් ගෙවලා විදේශ කාර්ය බලකායෙන් තමයි ඒ ආකාරයට හෝටල් වලට ගෙවලා ඔවුන්ව රැක බලා ගන්න යන්නේ. අපි අර රජයෙන් කරන ක්‍රමවේදයක් යටතේ. ඉතින් ඔවුන් හෝටල් කීපයක් තෝරගෙන තිබෙනවා. එහි අද ක්‍රියාත්මක වෙනවා. දිනපතා ඔවුන් ගෙනන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඒ ප්‍රශ්නට ඔවුන් මේවා කරලා තියෙනවා. නමුත් අපි දැන් ඊයේ දිනේ ගත්තත් 1655ක් ලංකාවට ගෙනාවා. ඒ සෑම දිනකම විශාල වශයෙන් ගේනවා. ඒ ගේන අතර දැනගත යුත්තේ විශාල වශයෙන් කොයි දාසාදිතයන් ඔවුන් අතර සිටිනවා කියන එකත් කියන්න ඕනෙමයි. ඔව්. හොඳයි බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණා ආරක්ෂක මාන්ත්‍රික ප්‍රධානී යුද හමුදාපතිතුමන් ජෙනරාල් චවින්දු ශ්‍රීලා මැතිතුමන් මේ වෙලාවෙත් ගමනක් යන සූදානම් වෙන ගමන් කතා බහ කරේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඒ වගේම තමයි අපි හෙට දවසේදීත් ඔබතුමාව සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. හරි අපූර්වට පැහැදිලි කරලා දුන්න මේ රටේ කොහොමද කොවිඩ් පාලනය කරේ කියන එක. ඒ වගේම තමයි ඉස්සරහට මේ රටේ ජනතාව හැමෝම එකතු වෙලා කරපු ක්‍රියාදාමය මල්පල ගැන්වෙයිද නැත්නම් එය නැවතත් පල්ලෙහාට වැටෙයිද කියන එක ගැන කල්පනා කරන්න ඕන. අප්‍රේල් මාසේ 30 විතර වෙනකොට උත්තරයක් දෙන්න පුළුවන්. 20 විතර උත්තරයක් දෙන්න පුළුවන් කියලා කිව්වා. හරියට පරිස්සම් කරනවද නැද්ද කියන එක ගැන. 95130යි එතුමා කියන විදිහට අපේ රටේ මුළු ආසාදිතයන් ප්‍රමාණය ඉන් 91630ක්ම හොඳ වෙලා ගෙදර යවලා තියෙනවා. කොයිතරම් වටිනවද මේ කතාව. 2902යි වර්තමානයේ මේ වෙන විට රෝහල්ගත වෙලා හෝ නැත්නම් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන්නේ. දිනෝෂත් මමත් මේක 10000 ගණන් වලින් කිව්වා. 6000 ගණන් 7000 ගණන් මෙහෙම දවසේ ඉන්න ප්‍රමාණය දිගින් දිගටම කිව්වා. දිනෝෂ නිතරම මතක් කරා ඔබට ලෝකයේ තත්ත්වය කොහොමද? දැන් අදත් කියන්නේ ඉන්දියාවේ කොයිතරම් අපිට එහා පැත්තේ රට කොහොමද කියලා.
පරිස්සම් වෙන්න shopping යන්න හැබැයි කොවිඩ් shopping කරන්නට එපා. අපි ප්‍රධාන පුවත්පත්වල මුල් පුවත් අරගෙන ඉන්න සූදානම්. මොකද කරන්නේ අපි දැන් මේ අපි ජෙනරාල්තුමත් එක්ක කතා කරපු නිසා කොවිඩ් සම්බන්ධ පුවත් කිහිපයක් තියෙනවා ටක් ගාලා ඒ ටික වාර්තා කරමු. දැන් මෙන්න මෙහෙමයි ඊයේ පමුණුවේ අපි shopping කළේ කියලා ලංකාදීප පුවත්පතට මේ ඡායාරූප වාර්තාව ගෙනෙනවා. ඡායාරූපය ගෙන්නේ ගයාන් අමරසේකර සහ ජයමාල් චන්ද්‍රසිරි. සෞඛ්‍ය නීති කැලේ රෙදි ගන්න පොරේ මෙන්න පමුණුව මලේ. හරිද? ඊළඟට අවුරුද්දට රට වහන්නෙත් නෑ සංචරණ සීමා දාන්නෙත් නෑ කියලා සෞඛ්‍ය සේවා ප්‍රධානී අසෙල් ගුණවර්ධන මහත්මයා කියන වෛද්‍ය අසෙල් ගුණවර්ධන මහත්මයා කියනවා අවුරුද්දට රට වහන්නෙත් නෑ සංචරණ සීමා දාන්නෙත් නෑ හැබැයි රට වහගන්න හදන්නත් එපා සංචරණ සීමා දාගන්නත් එපා කියලා තමයි මේ නොකිය කියන්නේ. ඒ වගේම ජෙනරාල් චන්ද්‍රසීල මහත්මයා කරපු ප්‍රකාශය ලංකාදීපක කියනවා කොවිඩ් shopping නීති කඩන්න එපා අවුරුදු සමයේ සෞඛ්‍ය නීති රීති පිළිපදින්න කියලා. බුද්ධික ගාව තියෙනවා දැන් මම වෙන්නවන්නේ මේ පමුණුව කොහොමද කියලා මම හිතන්නේ අද පුවත්පත තියෙනවා මේ පිටකොටුව කොහොමද කියලා මෙන්න ඊයේ පිටකොටුව. ඊයේ පිටකොටුවත් මේ අද පුවත්පත වාර්තා කරලා තියෙනවා සිංහල හා දමිළ අවුරුද්ද වෙනුවෙන් සූදානම් වන කණ්ඩායම් බඩු බාහිර ආදී මිනිදී ගැනීම සඳහා පිටකොටුට ආපු විදිහ බලන්න බොහෝ දෙනෙක්ගේ මුඛ ආවරණ පළඳලා තියෙන හැබැයි නිසියාකාරව පළඳලා නැහැ. නිසියාකාරව පළඳලා නැහැ. දැන් ඊට පස්සේ අද Daily Mirror පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙන්නේ third wave expected in May PHI says. PHI මහත්තුරු කියනවා තුන්වෙනි රැල්ල මෙහෙම ගියොත් ලංකාවේ මේ මාසෙ වෙද්දී එනවා කියලා. යනුව මේ සාමාන්‍යයෙන් ගත්තොත් අපි අනතුරු ඇඟවීම් කිහිපයක් කරලා තිබුණා වුණත් බොහෝ ජනතාව තමන්ගේ දිනපතා ජීවිතයේ ගත කරන්න යනවා. හැබැයි අර සෞඛ්‍ය නිරෝධායන නීති රීති තඹ සතේකටවත් මායින් කරන්නේ නැතුව කියලා සෞඛ්‍ය අංශවල විශේෂණව PHI මහත්තුරු කියනවා කියලා අද Daily Mirror පුවත්පත කියනවා. දැන් ඔන්න කොවිඩ් සම්බන්ධ කතා ටික අවරණ වුණා. අපි යන් පුවත්පත්වල මුල් පුවත් බලන්න. කොවිඩ් කතා කරාට පස්සේ අපි සූදානම් පුවත්පත්වල අද මුල් පුවත්වලට මොනවද අරගෙන ආවිල්ලා තියෙන කියලා කතා බහ කරන්න. අද පුවත්පතෙන් මම අද ආරම්භ කරන්නම්. අන්තර්ජාලයේ අසත්‍ය හා නොමග යවන ප්‍රචාරවලට වැට කියලා අද පුවත්පත වාර්තා කරනවා. අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය හා නොමග යවන සුළු ප්‍රචාර සඳහා නව නීති හඳුන්වා දීමට යෝජනා ඉදිරිපත් වෙලා තිනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශය ඒකාබද්ධව තමයි මේ යෝජනා හදන්නේ. නවෝදා පවණි තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. අපි දිගින් දිගටම පහුගිය කාලෙදී දැක්කා අන්තර්ජාලයේ ඔස්සේ අසත්‍ය ප්‍රචාර ඉදිරිපත් කරමින් විවිධ ජනතාව නොමග යවනවා. ඒ වගේම තමයි මුදල් ගරා ගැනීම සම්බන්ධයෙන් ගත්තොත් නැත්නම් අසභ්‍ය ඡායාරූප සහ අනිකුත් දේවල් සම්බන්ධයෙන් ගත්තත් ඒ වගේම තමයි රාජතාන්ත්‍රික බලපෑම් ඇති කරන කාරණා සම්බන්ධයෙන් ගත්තත් පහුගිය දිනවලදී අපි දැක්කා ඉතාමත්ම වැදගත් කියන කාරණාවල් වැදගත් නොවන විදිහට කටයුතු කරන තත්ත්වයක්. අන්තර්ජාලයේ අසත්‍ය හා නොමග යන ප්‍රචාරවලට වැටබඳිමින් අලුත් නීති ගෙනීමට රජය සූදානම් වෙනවා කියන තමයි අද පුවත්පත වාර්තා කරන්නේ. ඔය පුවත අරුණ පුවත්පත කියන්නේ බොරු කියන මඩ ගහන අන්තර්ජාලයට වැටබඳින පනත් කෙටුම්පත එයි කියලා උදේජීවී ඒකනායකයා වාර්තා කරන ප්‍රධාන සිරස්තලය 19 වෙනිදා කැබිනට්ුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතයිලු. ඒ අනුව ප්‍රධාන විෂයන් කිහිපයක් ප්‍රධාන කාරණා කිහිපයක් ආවරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ද්වේෂ සාගතව ක්‍රියා කරන තැනැත්තන් අන්තර්ජාලය මගින් කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හේතුවෙන් වන හානියට එරෙහිව සමාජය ආරක්ෂා කර ගැනීම සඳහා නව නීති රීති පද්ධතිය හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවක් කියලා අධිකරණ අමාත්‍ය අලි ශබ්රි මහත්මයාත් පෙන්වා දෙනවා. ඒ අනුව රටේ හෝ යම් ප්‍රදේශයක ආරක්ෂාව සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය, මහජන ආරක්ෂාව, මහජන සාමය හෝ රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් රජය වෙනත් රාජ්‍යයන් සමග පවත්වන මිත්‍ර සබඳතා සම්බන්ධයෙන් විවිධ පුද්ගල කණ්ඩායම් අතර සතුරුකම වෛරය, නොමනාපය පිළිබඳ හැඟීම් වලට පෙළඹීම, ඒ වගේම රජයේ යම් වගකීමක් හෝ කාර්යයක් ඉටු කිරීම හෝ යම් බලයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මහජන විශ්වාසය හීන කිරීම මෙන්න මේ වගේ කරුණු පිළිබඳ අවධානය යොමු කරලා නීති සම්පාදනය කිරීමට අපේක්ෂා කරනවා. එහිදී අසත්‍ය තොරතුරු පතුරවන ජාලගත ව්‍යාජගිනුම් අක්‍රිය කිරීම, නැවත නැවතත් අසත්‍ය තොරතුරු පතුරවන අන්තර්ජාල වෙබ් අඩවි ලාභ ලැබීමේ හැකියාවෙන් කපා හැරීම, ඩිජිටල් වෙළඳ ප්‍රචාරණය විනිවිදභාවය සහ අසත්‍ය ප්‍රචාරණ සිදු කරන අවස්ථාවලදී අන්තර්ජාලය වේගය අවම කිරීම වගේ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව තමයි අරුණ පුවත්පත ප්‍රධාන සිරස්තලයේ හැටියට වාර්තා කර සිටින්නේ මේ පුවත. මෙහිදී AI තාක්ෂණය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම කතා බහ කරනවා. දැන් ලෝකයේ අලුතෙන් එන තාක්ෂණය නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියන කෘත්‍රිම බුද්ධිය කියලා කියන මේ
තාක්ෂණය ඔස්සේ මට ඕනනම් පුළුවන් මම කතා බහ කරනවා මම පෙනී සිටිනවා හැබැයි පින්තූරය මගේ නෙවෙයි දිනූෂක පින්තූරය මෙන්න මේ විදිහට ඒයි තාක්ෂණය ඔස්සේ දැන් හැකියාව ලැබිලා තියෙනවා සම්පූර්ණයෙන්ම චරිත වෙනස් කරමින් පෙන්වන්නට මේක බොහෝ විට නිර්වත් ඡායාරූප සහ නිර්වත් අසබි වීඩියෝ සම්බන්ධයෙන් තමයි පහුගිය කාලේදී පාවිච්චි කරේ ඒ ඊටාත්ම නරක විදිහට මේ ලෝකේ පැතිර ගියා ශ්‍රී ලංකාවටත් මේ ඇවිල්ලා තියෙනවා මේ සම්බන්ධයෙන් සහ වැඩි වශයෙන් මේ ඊ-මාකටිං සම්බන්ධයෙන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් වෙළඳ ප්‍රචාරණ කටයුතු වලදී රජයට ලැබෙන තියෙන ආදායම් සහ බදු මුදල් මේ ඔස්සේදී ලැබෙන්නේ නැහැ අපේ රටේ සියලු සල්ලි පිටරටට තමයි යන්නේ මේ සම්බන්ධව තව දාන යොමු කරමින් වැඩ කටයුතු කරනවා කියලා කතා බහට ලක් වෙලා තියෙනවා වාරණයක් නෙවෙයි මේ කියන්නේ නියාමනයක් අවශ්‍යයි කියන එක දිගින් දිගටම කතා බහට ලක් වුණා දිවයින පුවත්පත මුල් පුවතට වාර්තා කරනවා වශය නිසා කට්ටඩියෙක් මැරුම් කයි කියලා නරක දේවල් කරන්න ගියහම ඔන්න වෙන්න තියෙන දේවල් කහවත්ත සමරවීර නිරෝෂණ තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ තම බිරිඳ වෙනත් පුද්ගලයෙකුට මිතුරු කිරීමට වශීගුරුකම කර දුන්නේ යයි සැකපිට එම ගුරුකම කළ බව කියන 43 හැදරි කට්ටඩියක පිහියෙන් යන ඝාතනය කළ සැකකරු පෙල්මඩුල්ල පොලිසියෙන් ඊයේ අත්අඩංගුවට අරගෙන තියෙනවා තමන්ගේ බිරිඳ තවත් කෙනෙකුට වශී කරලා දෙන්න කියලා තමයි වැඩ කටයුතු කරලා තියෙන්නේ කියලා සැකයක් අනුව තමයි කට්ටඩිය පිහියෙන් යලා මරලා තියෙන්නේ යුද හමුදාපතිතුමා කිව්වා ඊයේත් විදේශගත ශ්‍රී ලාංකිකයන් 1655ක් ලංකාවට ආවා කියලා රට රස්සාවලින් තමයි වැඩිපුරම විදේශ විනිමය අප ඉපෙව්වේ කියලා කියනවා ඩොලර් ඉපෙව්වේ ඒක දැන් කඩා වැටිලා තියෙන්නේ ඊළඟට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම අඩු වෙලා තියෙන්නේ එහෙම තියෙද්දිත් ඒ වගේම මහා භාණ්ඩාගාරයේ හිස් වෙලා තිබුණ පහුගිය කාලේ එහෙම තියෙද්දිත් අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000ක අවුරුදු තෑග්ගක් මේක ප්‍රතිලාභීන් ගණන ලක්ෂ 30ක් කියලා සඳුනි ගමාරච්චියද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ හැටියට වාර්තා කර සිටිනවා. ඒ අනුව ප්‍රධාන වශයෙන් ගත්තම පිරිස් වර්ග 7කට මේ දීමනාව ලැබෙන රුපියල් 5000 දීමනාව අඩු ආදායම් ලාභීන් ලෙස හඳුනාගෙන ඇති පවුල් ආබාධිත දීමනාව ලබන පුද්ගලයන් සිටින පවුල් අර සමෘද්ධිලාභීන් පවුල් වකුගඩු රෝගී තත්ත්වයේ හේතුවෙන් දීමනාව ලබන පුද්ගලයන් සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයන් සහ මේ කියපු කණ්ඩායම් වලට අයිති හැබැයි අභියාචනා ඉදිරිපත් කළා ප්‍රතිලාභීන් බවට පත්වෙන මෙන්න මේ කියන කොටස් 7ට ලැබෙනවා. දැන් ගෘහමූලික අනුව තමයි දීමනාව දෙන්නේ. එක ගෘහමූලිකයක් යටතේ ඒ කියන්නේ එක ගෙදර එක ගෘහමූලිකාංකයක් යටතේ පවුල් දෙක තුනක් ඉන්නවා නම් අනුපවුල් ඉන්නවා නම් ඒවත් හඳුනාගෙන තියෙන නිසා ඔවුන්ටත් මේ දීමනාව ලැබෙනවා කියලා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සඳහන් කරන බව වාර්තා කරනවා. හැබැයි මේක දවස් දෙකකින් කොහොමද දෙන්නේ කියලා සමහර රජයේ නිලධාරීන් නම් මේ වැඩේෙන් කරාරිනවා කියලා කියනවා. හැබැයි ඒ වුණාට දැන් රුපියල් 5000 දුන්නා 10000 දුන්නා අවුරුද්දට අවුරුද්දු කන්න කියලා රුපියල් 5000ක් දෙනවා. මේ වැඩේ කරන්න පුළුවන් නම් ඒ කියන්නේ මේ රස්සාව කියන ගමතක් කළා හරි මේක කරන්න පුළුවන් නම් වටිනවා නේ මේ වෙලාවේ. බඳුරු ගණන මාත්‍රය ප්‍රකාශ කරා දැන් 13 12 13 කියන දවස් දෙකේම සතොස මුළු ලංකාවම සතොස විවෘතව පවතිනවා. ඒ වගේම තමයි අනිකුත් පෞද්ගලික ආයතන වලටත් ඉල්ලීමක් කරා මේ 12 13 දවස් දෙකේදී විවෘතව තබන්න කියලා. ඒ වගේම තමයි ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිතව මේ භාණ්ඩ බෙදා හැරීම සහ ඊටාත්ම අඩු මුදලට මේ භාණ්ඩ ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරා. සතොස නම් ගුණාත්මක භාණ්ඩ ඊටාත්ම අඩු මුදලට සංවිධානය කරලා තියෙනවා කියන එක බඳුරු ගුණාධර මහත්මයා ප්‍රකාශ කරා. ඒ පිළිබඳව මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ දවස් දෙකේදී ගත්තේ නැදත් අවුරුදු මාසය ඇතුළත රුපියල් 5000ක් හම්බ වෙනවා කියලා කියන්නේ ඒක මහා මෙරක් වගේ සල්ලි නැති මිනිස්සුන්ට ඒක නිසා මේ පිළිබඳව ආණ්ඩුවට බොහෝ දෙනා ප්‍රශංසා පළ කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් මෙහෙම ජනතාව ගැන හිතන එක සම්බන්ධයෙන් ගත්තොත් එහෙම කී සැරයක් නම් මෙහෙම දෙන්නද? නමුත් ජනතාවට සහන ලබා දීම සම්බන්ධයෙන් අපි කෘතඥතාපූර්වකව සලකනවා. ඒ වගේම තමයි දිනමින පුවත්පත වාර්තා කරන ප්‍රධාන පුවත කෘෂි අමාත්‍යාංශයේ තිබූ ගොඩනැගිල්ලෙන් ඉවත් කර ගැනීමට බාධා කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා. පහුගිය වසර 5ට කෝටි 189ක් බදු ගෙවලා ධනුෂ්ක ගොඩකුඹුර මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ යහපාලන ආණ්ඩුව සමයේ රාජගිරියේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලට ගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය නැවතත් යෝජන මන්දිරයට ගෙන යාමට එබ කාර්ය ගොඩනැගිල්ලේ හිමි පෞද්ගලික සමාගමේ කළමනාකාරීත්වයේ බාධා හිමි කරන බව වාර්තා වෙනවා කියලා අද දිනමින පුවත්පත වාර්තා කළා. එතන මේ පුවත්පතේ පැහැදිලි කරලා දීලා තියෙනවා ගනුදෙනුව කොහොමද සිද්ධ වුනේ. දැන් කැබිනට් පත්‍රිකාවකින් මෙය නැවත වතාවක් යෝජන මන්දිරයට ගෙනියන්න කියලා කිව්වත් පරණ කණ්ඩායම ඒ ගෙනියන්නට දෙන්නේ නැතුව බාධා පමුණුන කියන කතාව තමයි දිනමින මුල් පුවතට වාර්තා කරලා තියෙන්නේ. ගයක් හදාගන්න ගියාම ඉඩමේ ගොඩනැගිල්ල සැලැස්ම ඉදිරිපත් කරාම ප්‍රාදේශීය සභාවට පළාත් පාලන ආයතනයට 1000ක් වැරදි කියනවා. ගේ වටේ තාප්පේ බැඳ ගන්න ගියන් පස්සේ 1000ක් වැරදි කියනවා.
අර බිල්ඩින් ප්ලෑන් එක ප්‍රූව් කරලා දෙන්න කියලා ගොඩනැගිලි සැලැස්ම අනුමත කරලා දෙන්න කියලා විවිධ දේවල් පිදවිලි දෙන්න සිද්ධ වෙනවා. ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීන් 80කට අල්ලස් චෝදනා කියලා කොමිසමේ උසස් නිලධාරියෙක් කියන බව සුජිත් හේවාජූලිගේ අද ලංකාදීප උපත්පත්ති ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා. මේ පිටසට ආණ්ඩුව විතරක් නෙවෙයි විපක්ෂීය දේශපාලනඥයන් ඇතුළත් වන බව. මොකද නැත්තම් ආණ්ඩුව පැත්තට විතරක් මේක චෝදනා කරන මේක දේශපාලනඥයන් ප්‍රාදේශීය දේශපාලනඥයන්ට ඇඟිල්ල දික් කරන්න ඕනේ වැඩක්. ඒ වගේම වැඩිපුරම අල්ලස් කොමිසමට පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත් වෙලා තියෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් කියලා කියනවා. විදුහල්පතිවරුන් ප්‍රධාන පාසල් බලධාරීන් අල්ලස් ගැනීමට බොහෝ විට පෙළඹී ඇත්තේ ආදී ශිෂ්‍ය සහ ශිෂ්‍ය සංගම්වල පමණ ඉක්මවා ගිය බලපෑම හේතුවෙන් කියලත් නිරීක්ෂණය වෙලා තියෙනවා කියලා මේ පුවත මගින් ලංකාදීප උපත්පත අනාවරණ කරනවා. ආණ්ඩුව මොන ආණ්ඩුව වුණත් වැරදි වැඩ කරන මිනිස්සු වැරදි වැඩ කරනවාමයි ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි. අද දවසේදී ජායල ප්‍රදේශයෙන් මද්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධනොත් කතා බහට ලක් වෙනවා. අපි සූදානම් වෙනවා අපිට හැකියාව තිබුණොත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන්ව නියෝජ්‍ය පොලිස්පතිතුමන් අජිත් රෝහණ මහත්මයාව සම්බන්ධ කරගන්න අපි උත්සාහ කරනවා. අපි ඉන්දිකට බාර දෙමු මේ වැඩේ. අපිට හැකියාව ලැබුණොත් පුළුවන් මේ වෙන විට මොකද අලුත් අවුරුදු සම්බන්ධයෙන් ගත්තොත් එතුමාගේ කාරණා කිහිපයක්ම සඳහන් වෙනවා විශේෂයෙන්ම රිය අනතුරු සම්බන්ධයෙන්. ඒ වගේම තමයි පුවත්පත්වල වාර්තා කරලා තිබුණා ඉතාමත්ම ලස්සනට හයිවේ එකේ යන කණ්ඩායමක් සම්බන්ධයෙන් මේ තියෙනවා ජේටි ද සිල්වා අද මව්බිම් පුවත්පතට ඒක කියනවා දක්ෂිණ අධිවේගී වාහනයක තරුණ පිරිසක් යකා නටති කියලා. මේක තරුණ ගම නෙවෙයි. මේක තරුණ ගම නෙවෙයි. දක්ෂිණ අධිවේගී වාහනයක තරුණ පිරිසක් යකා නටති. යකා නටන අයට නීතිය තදින්ම කියලා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාත් කියනවා. ජේටි ද සිල්වාගේ මේ වාර්තාව මව්බිම් පුවත්පතින් උපුටා දක්වන්න කැමති. මේක ෆේස්බුක් හරහා එහෙම නැත්නම් සමාජ මාධ්‍ය මගින් තමයි ප්‍රචාරය විකාශය වෙන්න පටන් ගත්තේ. අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ අපරීක්ෂාකාරීව අධික වේගයෙන් මෝටර රථයේ දොර කවුළු වල හිඳගෙන තරුණයන් පිරිසක් ක්‍රියාපදවන ආකාරය පෙන්වුම් කරන ඡායාරූප පෙළ සමාජ මාධ්‍යවල දැක්කා. මේක පැමිණිල්ලක් විදියට මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයාට ලැබිලා තියෙනවා. ඒ නිසා අමිතුමාගේ පෞද්ගලික අවධානය යොමු කරලා තියෙනවා. ලේකම් ආර්.ඩබ්ලිව් රංජිත් ප්‍රේමසිරි මහත්මයාට උපදෙස් දීලා තිබෙනවා වහාම මේ වගේ දේවල් බලක්වන්න කටයුතු කරන්න කියලා. බුද්ධික මේ දැන් අද ජාතික පුවත්පත් වාර්තා කර තිබුණා මේ වාහනේ කාගේද මේ පුද්ගලයා කවුද කියලා අඳුරගෙන තියනවා කියලා. මන්නම් කියන්නේ අවුරුද්දේ ඒ කියන්නේ අවුරුදු නැකත සංක්‍රාන්තිය කූඩුවේ තිබ්බට කමක් නැහැ කියලා මෙහෙමයි. නීතිය කොහොම ක්‍රියාත්මක වුණත් වැඩක් නැහැ. Tamanගේ විනය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් දිනුෂික කතාව හරියටම හරි. මේ කණ්ඩායම ඇතුලේ තියලා තිබ්බනම් ආයේ කවදාවත් වෙන අයවත් මේක කරන්නේ නැහැ. මෙහි බලපෑම තියෙන්නේ ඔවුන්ට විතරක් නෙවෙයි. අසරණ මිනිස්සුන්ටත් මෙහි බලපෑම තියෙනවා. ඒක නිසා ඒ සම්බන්ධයෙන් අපි ඔබට මතක් කරන්න කැමතියි. ජනවාරි මාසයේ සිට මේ දක්වා 580ක් ක්‍රියානතුරු වලින් මිය ගිහිල්ලා ජනවාරි මාසයේ ඉඳලා මේ දක්වා 580ක් ක්‍රියානතුරු වලින් මිය ගිහිල්ලා දාරව දැක්කයන් පස්සේ හිතනවා ඒ මදි කියලා නේ. මදි කියලා වෙන වැඩත් එක්ක ගත්තා පස්සේ 598යි අවුරුද්දකටම කොවිඩ් වලින් මිය ගිහිල්ලා තියෙන්නේ. 598යි මේ ලෝක වසංගතයෙන් හින්දා මේ රට මිය ගිහිල්ලා තියෙන්නේ 598යි. ජනවාරි මාසයේ ඉඳලා මේ වෙනකන් 580ක් මිය ගිහිල්ලා තිනවා. ඔන්න අපේ රටේ තත්ත්වය අපිට මොකද වෙලා තියෙන්නේ අපි නැවත වතාවක් හිතන්න ඕන. අද දිනමිල පුවත්පතේ වාර්තා කරපු වාර්තාවේ තමයි මම අවසානයේ කියමින් හිටියේ 580 ක්‍රියානතුරු වලින් මිය ගිහිල්ලා කියලා. ඒ සම්බන්ධයෙන් අපි ඉස්සරහට කතා බහ කරන්න සූදානම් වෙනවා. දිනුෂ අපි පටන් ගමු. ඔව්. පොල්තෙල් සාම්පල 109ක විසකාරක නෑ කියලා අමාත්‍ය ලසන්ත අලගේවන මහත්මයා කරන ප්‍රකාශය අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. යොහාන් බහසුරයි වාර්තා කර සිටින්නේ වෙළඳපොළෙන් අහඹු ලෙස ලබා ගන්නා ලද පොල්තෙල් සාම්පල 109ක ඇෆ්ලොටොක්සින් පිළිකාකාරකය අඩංගු නොවන බව තහවුරු වියතයි සම්පකර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන මහත්මයා සඳහන් කරනවා. ඒ අනුව මේ දක්වා පොල්තෙල් සාම්පල 160ක ලංකාවේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගත් පොල්තෙල් සාම්පල 160ක මේ පිළිකාකාරකය අඩංගු නොවන බව තහවුරු වී තිබෙන බව අද ලසන්ත අලගේවන ඇමතිතුමාගේ ප්‍රකාශය උපුටා දක්වමින් ලංකාදීපේ වාර්තා කරනවා. තිස්ස රවින්ද්‍ර පෙරේරා අරුණ පුවත්පතට වාර්තාවක් ගෙනෙනවා. ඒ තමයි විෂ පොල්තෙල් කතාවේ යටගිය තැන් සොයා CID ලුහුබඳි කතාව පැත්තක දාලා නැහැ. ලුහු බැඳගෙන යනවා. මේ අනුව රේගුවෙන් මුදා ගැනීමේ සිට වෙළඳපොළට යාම දක්වා ක්‍රියාවලිය සම්බන්ධව පුළුල් විමර්ශනයක් කර ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා මේ විමර්ශනයේ CID එක පවත්වනවා කියලායි වාර්තා කර සිටින්නේ. එහෙම කියද්දි බුද්ධික දැන් අද මේ අරුණ පුවත්පත ඇතුල් පිටුවක ආහාර ආරක්ෂණ ඒකකයේ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහත්මයා එක්ක කරන සම්මුඛ සාකච්ඡාවක් පළ කරනවා. දැන් ආහාර ආරක්ෂණ ඒකකය තමයි කිව්වේ මේ අර ඇෆ්ලොටොක්සින් අඩංගුයි කියලා.
දැන් ඔවුන් කියන කාරණා කිහිපයක් සඳහන් කරනවා. ඒ තමයි දැන් මේ ඇෆ්ලටොක්සින් කියන මේ පිළිකාකාරකය දිලීරය පිළිකාකාරකය ආහාර වර්ග කිහිපයක තියෙන්න පුළුවන් කියලා අපි කලින් කිව්වා. රට කජු වල විශේෂයෙන්ම තියෙනවා. ඒ කියන්නේ නිකමට අරන් බලන්න රට කජු වල තිත්ත රසක් එනවා. ඊළඟට මිරිස්කර ඔය වෙලිච්ච මිරිස් ගත්තම සමහරවිට මිරිස් කරලා අග කඩලා බැලුවාම දුමක්. ඊළඟට දැන් මෙහෙම ගත්තම දේශීය පොල් තෙල් වලත් මේක අඩංගු වෙන්න පුළුවන් කියලා වෛද්‍ය තිලක් සිරිවර්ධන මහත්මිය කියනවා. නිසි ප්‍රමිතියකින් යුතු කොප්පරා පොල් තෙල් නිෂ්පාදනයට ලබා නොගත් නිසා පොල් තෙල් වල දේශීය වශයෙන් ඇෆ්ලටොක්සින් පිළිකාකාරකයේ අන්තර්ගත වුණා. හැබැයි මේ සම්බන්ධයෙන් අපි දැනුවත් කළා ජනතාව. අපි කළේ වඩාත් නිවැරදි ක්‍රමයක්. ඒ තමයි අදාළ පිළිකාකාරකයේ නිෂ්පාදනය කිරීම වෙළඳපොළෙන් වහාම ඉවත් කළා අදාළ නිෂ්පාදිතයන් සම්පූර්ණයෙන් නතර කිරීම සඳහා නියෝග කළා. ඒ වගේම එහෙම කරලා ඔවුන්ගේ නිෂ්පාදන වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන්න අවස්ථාව දුන්නා. ඒ විතරක් නෙවෙයි ඒ නිෂ්පාදනයන් වෙළඳපොළට නිකුත් කරන කලින් අපි කීපවරක්ම පරීක්ෂා කරලා බලලා තමයි නිකුත් කළේ වෙළඳපොළට. දැන් එහෙම නැතුව කලින්ම අපි කිව්වනම් මෙන්න මේකේ මේ විෂකාරකයේ තියෙනවා කියලා ජනතාව කලබල වෙනවා. ඊට වඩා ඇත්තටම ක්‍රමවේදය වෙන්නේ අපි මේවා හඳුනාගෙන ක්‍රමානුකූලව වුන් කෙටි කාලයක් ඇතුළත මේවා වෙළඳපොළින් ඉවත් කරන්න කටයුතු කළා. ඇත්තටම මෙහෙම විෂකාරක තියෙන්න පුළුවන්. හොඳම දේ තමයි ගෙදර පොල් තෙල් ටික හිඳගන්න එක කියලා තිලක් සිරිවර්ධන මහත්තයා කියනවා. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. පිළිකාකාරක පොල් තෙල් ප්‍රතිඅපනයනය කරන නැව අද එයි කියලා අද පුවත්පත වාර්තා කරනවා. දැන් මේක අහුණාට පස්සේ අපෝ යවන්න ඕනනේ. ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රකාශය තමයි නිදර්ශනයේ වික්‍රමසිංහ වාර්තා කරන්නේ අද පුවත්පතට. කටාන රිෆයිනර් සමාගම විසින් මැලේසියාවෙන් ආනයනය කරන ලද ඇෆ්ලටොක්සින් අඩංගු පොල් තෙල් මෙට්‍රික් ටන් 105ක් මැලේසියාවට රැගෙන යාම සඳහා වූ නෞකාව අද ලංකාවට පැමිණෙනවා කියලා විශ්‍රාමික රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම තමයි පොල් තෙල් නැවට පැටවීමේ කටයුතු අදම සිදු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේට අතරතුරදී ඇෆ්ලටොක්සින් අඩංගු ප්‍රශ්නගත පොල් තෙල් මෙට්‍රික් ටන් 1871 ප්‍රමාණයක් මෙට්‍රික් ටන් 105ක් ඊයේ මැලේසියාවෙන්ට ප්‍රතිඅමනයනය කරන ලද බවත් ඒ සම්බන්ධයෙන් කළ විමසිකදී ප්‍රකාශ කරලා තියෙනවා. ඉතිරි දේවල් පවා අනෙකුත් රටවල් වලට ප්‍රතිඅමනය කරන්නට කටයුතු සංවිධානය කරලා තියෙනවා කියලත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ වෙලාවේ අපි සම්බන්ධ කරගන්නවා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මැතිතුමන්. එතුමත් එක්ක සාකච්ඡා කරන්න කැමති ප්‍රධාන කාරණාවක් අද දවසේදී සිදුවුණු කාරණාවක් විශේෂයෙන්ම මම සුබුදෑසනක් ලැබුණා පිළිගන්නවා. අයිබෝන් සුබුදෑසනක් අයිබෝන්. අජිත් රෝහණ මැතිතුමනි ජායල ප්‍රදේශයේදී තවත් මද්ද්‍රව්‍ය තොගයක් අහුවෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මුලින්ම කතා බහ කරමින් උත්සව සමයට යන්න සූදානම්. මේ කතාව මොකක්ද? ඔව් අතරම පෙරේදා මද්ද්‍රව්‍ය විනාශ කාර්යාංශය මගින් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තා. ඔහු බාරේ තිබිලා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් විතර හොයාගත්තා. ඒ වගේම හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 100ක් හොයාගත්තා. නමුත් ඔහුට මේ මත්ද්‍රව්‍ය ලැබුණු ක්‍රමය ගැන වැඩිදුර විමර්ශනයක් පෙරේදා දිනේදී සිදු කරා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට හැකියාව ලැබුණේ මේ විශාල මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගන්න. අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේක ජායල නවන්දම ප්‍රදේශයේදී කරන ලද සෝදිසියකින් තමයි අත්අඩංගුවට ගත්තේ. ඒ වගේම මීට සම්බන්ධව මේ මුලින්ම අත්අඩංගුවට ගත් සැකකරුට අමතරව තවත් සැකකරුවන් 4 දෙනෙක් සහ සැකකාරයන් 2 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එකම පවුලේ මව, පියා, පුතා සහ දියණිය මේ අතර වෙනවා. මේ ගැන තවදුරටත් විමර්ශන පවත්වනවා. දැන්ට අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹට රැගෙන විත් තිබෙනවා. දැන් විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ පසුගිය දින පුරාවටම විශේෂ කාර්ය බලකාය මද්ද්‍රව්‍ය විනාශ කාර්යාංශය ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය ප්‍රාදේශීය පොලිස් ස්ථාන මගින් දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කළා හෙරොයින් සම්බන්ධව. ඒ නිසා හෙරොයින් ලංකාවට ලැබීමේ මද්ද්‍රව්‍ය ජාලයේ බිඳවැටීමක් තියෙනවා. ඒ කරන ලද මෙහෙයුම් නිසා මේ අයිස් වැනි කෘත්‍රිම මද්ද්‍රව්‍ය වෙනදට ගෙනීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. නමුත් අපි ඒ සඳහා දැනට අවශ්‍ය කටයුතු කරමින් පවතිනවා ඒ ජාලය විනාශ කිරීම. හොඳයි. ඊළඟට මේ දවස්වල කතා වෙන කාරණාව තමයි අධිවේගී මාර්ගයේ පිස්සු නටපු කල්ලියක් පිළිබඳව. එහි පරීක්ෂණ කටයුතු සහ නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් අධිවේගී මාර්ගයේ මෙහෙම ගියොත් විතරද වැරදි කියලාත් ප්‍රශ්නයක් එහෙම නැත්නම් දැනුවත් වෙන්න මේක හොඳ අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා. මේ විදිහට කවුළු වල නැගලා එහෙම යන්න පුළුවන් වෙන්නේ අධිවේගී මාර්ගවල විතරද? එහෙම ගියොත් විතරද වැරදි?
නෑ අතරම කිසිම මාර්ගයක මේ විදිහට යන්න බෑ. පළවෙනි කාරණේ තමයි මේ වාහනේ පදවපු රියදුරාගේ නොසලකිලිමත් අපරීක්ෂාකාරී ධාවනය. දෙවෙනි කාරණේ තමයි මේ වාහනේ පිටතර තමුන්ගේ ශරීරය දාගෙන ගමන් කරපු පුද්ගලයින්ගේ ක්‍රියාකලාපය. මේ සම්බන්ධව කටයුතු කරන්න පුළුවන් නීති දෙකක් තියෙනවා. එකක් තමයි මෝටර් වාහන පරද, අනිත් එක තමයි අපේ රටේ අපරාධ නීතිය. දැන් මේගොල්ලන්ගේ මේ ක්‍රියාකලාපය නිසා පිටිපස්සෙන් එන වාහන වලට ඉස්සර වෙන්න බැරි වුණා. එය අයුතු අවහිරයක් සිදු කිරීමක් තමයි තව තැනැත්තෙකුට යන්න තියෙන දිශාවට බාධා කිරීම අයුතු අවහිරය කියන වරද සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම මේ රටේ රියදුරට අමතරව තවත් 4 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒතර සියලු දෙනාම 5 දෙනෙක් වෙනවා. එතකොට යම්කිසි පුද්ගලයෝ 5 දෙනෙක් මේ වගේ වරදක් කරනවා නම් ඒක නීති විරෝධී රැස්වීමක් බවට පත් වෙනවා. එතකොට එක් පැත්තකින් අපේ රටේ රථවාහන නීතිය යටතේ, අනෙක් පැත්තෙන් අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට හැකියාවක් තියෙනවා. මේ වාහනේ අංකයත් එක්ක පරීක්ෂා කරලා බැලීමේදී මේ වාහනේ අයිතිකරු පේරාදෙණිය පාර එක්තරා අංකයක් සහිත ලිපිනයක් පේරාදෙණිය පාර මහනුවර යනුවෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මහනුවර නගරයේ පදිංචි වෙන පුද්ගලෙක්. මේ වාහනේ 2015 මාර්තු මාසේ 13 වෙනිදා ලියාපදිංචි කරලා තියෙනවා මෝටර් වාහන දෙපාර්තමේන්තුවේ ඒ පුද්ගලයාගේ නමින්. ඔහුගෙන් මේ සම්බන්ධව විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ඔහු මේ වාහනය අකුරණ ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකුට විකිණීමක් සිදු කළා කියලා. නමුත් ඒ විකිණීම සිදු කරාට පස්සේ සාමාන්‍යයෙන් කරන්න ඕන දෙයක් තමයි MTA 6 කියලා ෆෝර්මයක් තියෙනවා. මේ ෆෝර්මය සම්පූර්ණ කරලා මෝටර් වාහන කොමසාරිස් වරයාට දෙන්න ඕනේ. ඒ ෆෝර්මය සම්පූර්ණ කරලා දුන්නාට පස්සේ ඒ අවශ්‍ය ගාස්තු බැඳලා අදාළ පුද්ගලයාගෙන් ඊළඟ පුද්ගලයාට මේ මාරුවීම සිදු වෙනවා. නමුත් එහෙම කරලා නැත්නම් ඒකත් වරදක්. ඒතර ඒ ආකාරයට සිදු වෙලා නැහැ. මේ අර ඕපන් පේපර්ස් කියලා අපි කියනවා විවෘත කඩදාසි මත මේ වගේ හුමාරු කිරීම දිනපතාම සිදු වෙනවා වාහන සම්බන්ධව. නමුත් ඒක වරදක්. අපි ඒ ගැන ක්‍රියා කරනවා. දැන් අද උදේ අධිවේගී මාර්ග කොට්ටාශ ප්‍රධාන කාර්යාලයට ගැලණිගම අපි මේ අය කැඳවලා තියෙනවා. පළවෙනි මේ දැනට මේ මෝටර් වාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ විදියට ලියාපදිංචි පුද්ගලයා, ඒ වගේම දෙවෙනි පුද්ගලයා මේ වාහනේ රියදුරා ගමන් කළපු අනෙක් 4 දෙනා. ඒ ගැන නීති අනුකූලව කටයුතු කරනවා. සාමාන්‍ය මෙහෙම වරදක් කළාම කොයි වගේ දඬුවමක් ලැබෙනවද කියලා අපිට පූර්ව අනුමාන කරන්න පුළුවන්ද නියෝජ්‍ය පොලිස්පති? සාමාන්‍යයෙන් මාස 6ක ස්ථිර දඬුවමක්, ඒ වගේම දඩයකින් දඬුවම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඒ දෙකෙන්ම දඬුවම් කරන්න පුළුවන් අධිකරණයේ අභිමතය මත. හොඳයි. වැරදි චේන් එක. ඔව් වැරදි චේන් එක. මොකද ඒක ගැන කතා කරන මේ ඉස්සරහ දවස්වල ඔය වගේ නිකන් විනෝදයට යනවා කියලා මේ විදියට හැසිරෙන්න ඉඩ තියෙනවානේ. දඬුවම මොකද්ද කියලා දැනගන්න. අපි අද දවසේදී ඔබතුමා වැඩි වශයෙන් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැමෝම ඔබතුමාට කතා බහ කරන නිසා මට අවසන් වශයෙන් කියන්න දැන් හෙට අනිද්දා දවස් දෙකේ තමයි උත්සව සමය පැවතින්නේ. දිගින් දිගටම අපි කතා බහ කරනවා පරිස්සම් වෙන්න ඕන, මේ කොවිඩ් වසංගතයෙන් පරිස්සම් වෙන්න ඕන කියන කාරණාව. ඔබතුමාගෙන් උපදෙසක් ගන්න කැමතියි. දැන් අපි මීට කලින් කතා කරා ජෙනරාල් ශවෙන් සිල්වා මැතිතුමත් එක්ක එතුමා පැහැදිලි කරලා දුන්න පරිස්සම් වෙන්න ඕන කියන කාරණාව. ඒක අපි හැමෝම දන්නවා. නීතිමය පැත්තෙන් ඔබතුමාලා යමක් කරන්න සූදානම් කරලා තියෙනවද? මොකද දැන් මම අපරීක්ෂාකාරී වුණොත් මම නිසා දිනූෂයටත් ඔබතුමාටත් වැරද්දක් සිද්ධ වෙන්න පුළුවන්. නීතිමය වශයෙන් මොකද්ද මෙහි තත්ත්වය හෙට අනිද්දා දවසේදී විශේෂයෙන් අපි ක්‍රියාත්මක කළ යුතුයි? අවුරුද්දක කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි කොවිඩ් වලින් තොරව අවුරුද්ද සැමරීම, දෙක රියානුතරකින් තොරව අවුරුද්ද සැමරීම. මොකද මේ දෙකම එකට යන්නේ අවුරුද්දත් එක්ක. යම් කිසි කෙනෙක් තමුගේ පරිශ්‍රය ඇතුලේ කොවිඩ් තමුගේ පරිශ්‍රය ඇතුලේ අවුරුද්ද සමරන්න පුළුවන් පවුලේ අයත් එක්ක, හිතවතුන් එක්ක, ඒ ඉන්න බිල්ඩින් එකේ ඒක ඇතුලේ. හැබැයි ඊට පිටව යම් ක්‍රියාකාරකම් වල යෙදෙනවා නම් ඒක නිරෝධායන රීතීන් යටතේ වරදක් වෙනවා. කිසිම කෙනෙකුට අවසරයක් ගන්නේ නැතුව සෞඛ්‍ය බලධාරීන්ගෙන් පොලිසියෙන් එවැනි උත්සව ක්‍රියාකාරකම් පවත්වන්න බෑ. ඒ අනුව එවැනි අයට විරුද්ධව නිරෝධායන රෝග වැළැක්වීම පනතේ ප්‍රතිපාදනය යටතේ නඩු පැවරීමට හැකියාවක් තියෙනවා. අනෙක් පැත්ත රියානතුරු. දැන් මේ අද උදේ 6න් අවසන් වෙනවා. දැන් 6:45 වෙලාව උදේ 6 වෙනකල් රියානතුරු වලින් 13 දෙනෙක් මැරලා තියෙනවා ඊයේ දවසේ ඇතුළත. ඊයේ වෙච්ච අනතුරු වලින් 6 දෙනෙක්, ඊට පෙර අනතුරු වෙලා තුවාල වෙලා ඊයේ තවත් 7ක් මිය ගිහිල්ලා තියෙනවා. එතකොට ඔක්කොම 13යි. මේ වගේ 10ක් 15ක් මිය යනවා අනතුරු වලින්. ඒ වගේම 40ක් විතර තුවාල ලබනවා. මේ අප්‍රේල් 10ත් අප්‍රේල් 20ත් අතර කාලේ තමයි වැඩිම රියානතුරු වාර්තා වෙන කාල පරිච්ඡේදය අවුරුද්දේ. ඒක නිසා මේ දෙකටම සැලකිලිමත් වෙන්න ඕනේ. ජනතාව රියානතුරක වින්දිතෙක් වෙන්නත් එපා, කොවිඩ් ආසාදිතෙක් වෙන්නත් එපා.
මේ ගැන අපි නිරන්තරයෙන් අවධානයෙන් සිටිනවා. බොහොම ස්තුතියි සුබලුත් අවුරුද්දක කියලා ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා. නියෝජ්‍ය පොලිස්පතිතුමන් නීතිඥ අජිත් රෝහණ මැතිතුමන් අපිත් එක්ක සම්බන්ධ වුණේ. ඔබටත් අවුරුදු සුබ කරගන්න මේ කියපු කාරණා මතක් කරගෙන වැඩ කටයුතු කරන්න කියලා අපි ආරාධනා කරනවා. ඔව්. මව්බිම පුවත්පතට යනවා යාපනයේ නගරාධිපති ත්‍රස්තවාදීකු ලෙස හැඳින්වීම සදාචාර සම්පන්න නැහැ කියලා සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා. නිල ඇඳුමේ ප්‍රශ්නයක් නම් ඊට විසඳුම මේක නෙවෙයි. නගරාධිපතිවරයා අත්අඩංගුවට ගත්තේ ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරන්න කියලායි කියන්නේ. ජනතාව නොමගැයීමට ආණ්ඩුව ගෝණි බිල්ලන් නිර්මාණය කරනවා. යාපනයේ නගරාධිපති ත්‍රස්තවාදියෙක් විදිහට හැඳින්වීම සදාචාර සම්පන්න නැහැ කියලා පවසද්දී යහපාලන ආණ්ඩුව ගොවියට වස කැව්වා කියලා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කරන ප්‍රකාශය මව්බිම් වාර්තා කරනවා. ඊළඟ ඛණ්ඩේ ඉඳලා පොහොර දෙන්නේ පස පරීක්ෂා කිරීමෙන් පස්සේ අපේ පස විනාශ වෙලා තියෙන රසායනික පොහොර භාවිතය නිසා කියලා පවසා සිටිනවා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා. අද දිවයින පුවත්පත වාර්තා කරනවා සංචාරක බුබුලු යටතේ ඉන්දිය සංචාරකයෝ ශ්‍රී ලංකාවට කියලා සංචාරක බුබුලු විදිහට සංචාරකයන් ලංකාවට රැගෙන ඒම පිළිබඳව යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට කටයුතු සංවිධානය කරලා තියෙනවා. විශේෂ ආරක්ෂිත විධිවිධාන වලින් සමන්විත සංචාරක බුබුලු යටතේ ලංකාවට ඉන්දියාවේ කණ්ඩායම් සහ තවත් රටවල් කිහිපයක ජනතාවට අවස්ථාව ලබා දීමට සූදානම් කරලා තියෙනවා වැඩ කටයුතු. මෙහිදී නේපාලය, ඒ වගේම තමයි බංග්ලාදේශ මේ වගේ ආසන්න රටවල් කිහිපයකට සංචාරක බුබුලු යටතේ කණ්ඩායම් රැගෙනීමේ අවස්ථාව ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ සිටින ඉන්දිය ජාතිකයන්, නේපාල ජාතිකයන් සහ භූතාන ජාතිකයන් ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානු සංචාරක බලපත්‍ර හිමි ඉන්දියානුවන් සහ බලපත්‍රලාභී විදේශිකයන් ශ්‍රී ලංකාවේ නේවාසික බලපත්‍ර හිමි ඉන්දියානු ජාතිකයන් මේගොල්ලන්ට සංචාරක බුබුලු යටතේ ලංකාවට පැමිණීමට අවස්ථාව ලබා දීමට කටයුතු කරනවා කියලා තියෙනවා. ඒ වගේම තමයි සතෝ සහ සමුපකාර මගින් භාණ්ඩ 27ක අඩු මිලට ලබා දීම තවත් මාස 3කින් දීර්ඝ කළා කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. මීට කලින් මැයි මාසයේ 8 වෙනිදායින් මේ කතාව අවසන් කරන්නට නියමිතව තිබුණා. වන්දු ගුණාධන වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙනවා තවත් මාස 3කින් මේ භාණ්ඩ 27 මිල අඩු කිරීම දීර්ඝ කරන්න කියලා. එයත් දිවයින පුවත්පත වාර්තා කරනවා. චීන එන්නත මෙරටට අනුමැතිය නොලැබේ කියලා. චීන එන්නතට මෙරට අනුමැතිය නොලැබේ කියලා වාර්තාවක් දිවයින පුවත්පත වාර්තා කරලා තියෙනවා. COVID-19 මර්ධනය කිරීම සඳහා වන චීන විසින් හඳුන්වා දුන් එන්නත ශ්‍රී ලංකාවේ සේවය කරන චීන ජාතිකයන්ට ලබා දුන්නත් නැවත ලංකාවේ සෞඛ්‍ය නියාමන කිරීමේ කණ්ඩායම විසින් අනුමැතිය ලබා දීලා නැහැ කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. ජනපති අවධානයෙන් ලංකාගමට නිල්වැල්ලට කෝටි 4ක අලුත් පාලමක් කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා මුල් පිටුවේ. බලන්න ඉස්සර කොහොමද ගඟ හරහා මාරුනේ, දැන් අලුත් පාලම අලුත් මගක් නිර්මාණය කර තිබෙනවා. දෙවුර යා කරලා තියෙනවා. ඊට පස්සේ අපි සූදානම් හිත පිරෙන්න කජු කන්න සිහිනයක් කියලා අද මව්බිම් පුවත්පත ඇතුළු පිටුවක වාර්තාවක් ලිපියක් පළ කරනවා. සනත් එම් බණ්ඩාර මහත්මයා සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පේරාදෙණිය ගන්නෝරුවේ. ඒ අනුව එතුමා කියන විදිහට අවුරුද්දකට සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය කරන කජු ප්‍රමාණය මෙට්‍රික් ටොන් අපි නිෂ්පාදනය කරන ප්‍රමාණය 2400 මෙට්‍රික් ටොන්. මේ කජු වල තියෙන වටිනාකම කොලෙස්ටරෝල්, ඒ කියන්නේ හිතකර කොලෙස්ටරෝල් වැඩි කරනවා. ඒ වගේම කජු මද වල තියෙන අසම්තෘප්ත මේද අම්ල, විටමින්, ප්‍රෝටීන්, තන්තු, khනිජ සහ ප්‍රතිඔක්සිකාරක වැනි දේ හදවත් ආරක්ෂණ ප්‍රතිපිලිකා සහ ප්‍රතිපදාහ වගේ තත්ත්වයන්ට ආරක්ෂණයක් වශයෙන් කටයුතු කරන කජු කන එක ලේසි වැඩක් සහ හොඳ වැඩක් කියලා කියනවා. හැබැයි වැඩේ තියෙන්නේ මිල වැඩි. ඒ නිසා කජු වගා ව්‍යාප්ත කරන්න සහ හොඳ ආදායමක් ලැබෙන ව්‍යාපාරයක් කියලා සඳහන් කර සිටිනවා. හිත පිරෙන්න කජු කන්න සිහිනයක් අපිට තියෙනවා. ඒ නිසා කජු වගා කරන්න. මොකද නැකතට පැලයක් හිටවන අලුත් අවුරුද්දක් තමයි මේ උදා වෙන්නේ. මේ අලුත් අවුරුද්දේදී වත් ඉඩක් තියෙනවා නම් කජු පැලයක් හිටවන්න අවුරුදු එකමාරකින් දෙකකින් කජු පළදාව ලබා ගන්න පුළුවන්. කජු පුහුලන් අවුරුදු කාලෙදී අනිවාර්යයෙන්ම තිබිච්ච මේ කෑමක්. ඒ නිසානේ අර කජු නාඹර රසමීයඹ ගස් යට වැහි වැහැලා කියලා කියන්නේ. වැහි වැහැලා නෙමෙයි, එක නිකන් එක වැහි එක පිණි බිඳුවක තරම්වත් නැහැ. ඒ නිසා කජු වවන්න ආරාධනා කරන ඔබට හොඳ ආදායම් මාර්ගයක් කියලා පුවත්පත සඳහන් කරනවා. අපි මීට කලින් දිනෝෂ කතා බහ කරා නෙළුව ලංකාගම ඉඳලා පාලම ඉදිකිරීම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි ගම සමග පිළිසඳර සම්බන්ධයෙන් දැන් 15ක් 16ක් ජනාධිපතිවරයා ගම සමග පිළිසඳරක් ගිහිල්ලා තියෙනවා. හැම ගමින් ගමටම ගිහිල්ලා තියෙනවා. ලංකාවේ දුප්පත්ම ගම් වලට යන්නේ. මෙහි ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් 15 දෙනෙකුන් යුත් කමිටුවක් පත් කරලා තියෙනවා. කාර්යසාධක බලකායක් විදියට ඒ හරියටම සිද්ධ වෙනවද නැද්ද, ඒ කරපු ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරන්නට ගම සමග පිළිසඳර ඉලක්ක සපුරා ගැනීමේ කාර්යසාධක බලකායේ නාමල් රාජපක්ෂ මහත්මයාගේ
සභාපතිත්වයෙන් නිර්මාණය කරලා තියෙනවා. ඒ සම්බන්ධනොත් අද දිනමින පුවත්පත වාර්තා කරලා තිනවා. එහි රාජ්‍ය ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙනුත් 15 දෙනාගේ කණ්ඩායම නම් කරලා තියෙනවා. මේ බලකාට නාමල් රාජපක්ෂ, දිලුම් මමුණුගම, කංචන විජේසේකර, නිමල් ලංසා, සීතා ආරමිපුල, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කාදර් මස්තාන්, කපිල අතුකෝරල, සංජය එදිරිමාන, නිපුණ රණවක, චාමර සම්පත් දසනායක, ටිරාන් අලස්, ගෙවිදු කුමාරතුංග, සිවනේතුරුවේ චන්දකාන්තන්, චින්තක අමල් මායාදුන්නේ සහ ජයන්ත වීරසිංහ යන මහත් මහතීන් මේ සඳහා සම්බන්ධ වෙනවා කියලා සඳහන් කරලා තිනවා. අද කාටුන් අරගෙන එන්න සූදානම් ලංකාදීපේ ඒතුමා කාටුනේ තලන් නිර්මාණය කරන බලපන් මම පඩිගත්තෙත් නෑ, හොරකම් කරන්නෙත් නෑ, පගා ගහන්නෙත් නෑ, වංචා කරන්නෙත් නෑ කියලා බන්දුරු ගුණවර්ධන අමාත්‍යතුමා කියනවා. ඒක තමයි කියන දේවල් මිනිස්සු විශ්වාස කරන්නෙත් නෑ. අරුණ පුවත්පතට හසන්ත විජේනායක කාටූන් එකක් හඳිනවා මේ අලුත් අවුරුදු කාලේ තියෙන ක්‍රීඩාවක් අලියට ඇහැ තැබීම. සාමාන්‍යයෙන් නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා අලියට ඇහැ තියෙන එක තමයි මීට කලින් අපි කාටූන් වල දැක්කේ. හැබැයි මේ පාර අලියා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඇහැ තියන්නයි හදන්නේ. ඇහැක් වේද කියලා බලමුකෝ. මව්බිම් පුවත්පතේ කාටුනය විදුර අබේනායකයි මේ නිර්මාණය කරන්නේ. දවසේ 14 කාටුනේ නෙවෙයි, දවසේ 14 මව්බිම් පුවත්පතේ අවුරුදු සමයේ කොට්ටාපර නැතුවාය චමල් ෆොනීගෙන් විසඳුම් දෙයි ඊට. උලෙලෙහි කඹ ඇදිලි තහනම් කෙරුවාට ඇත කඹ ඇදිලි ඡන්දය ලං වුණුදාට. අවුරුදු සමෙහි කොට්ටාපර නැතුවාට චමල් ෆොනීගෙන් විසඳුම් දෙයි ඊට. උලෙලෙහි කඹ ඇදිලි තහනම් කෙරුවාට ඇත කඹ ඇදිලි ඡන්දය ලං වුණුදාට. පංකජ රුවින්දගේ සරදම දියවන්නාවට ආයේ බවුසර් වලින් අපද්‍රව්‍ය හාලලලු. සුදුසුම තැන කියලා හිතෙන්නේ නැතිනේ. මේ පංකජ රුවින්දගේ සරදම දියවන්නාවට ආපහු බවුසර් වලින් අපද්‍රව්‍ය හාලලලු. ඒ සුදුසුම තැන කියලා හිතලා වෙන්නේ නැති. දාස හප්වලානගේ ලංකාදීප කාටුනේ ඉදිරිපත් කරන සූදානම් දාසගේ කාටුනය සහන මල්ලෙන් බඳුල් ගුණාධරණතුමාට වැටෙන්න දීලා තිනවා. කොට්ටාපුර තරඟකදී සාමාන්‍ය ජනතාව පොඩ්ඩක් තරහ ගිහිලත් වගේ ඉන්නේ සාමාන්‍ය ජනතාවට සහන මල්ල සම්බන්ධයෙන් තමයි කාටුනය සහනය දෙන එක හොඳද නැද්ද මන්ද මෙහෙම කරන්නේ. රුවන් විජේවර්ධන නියෝජ්‍ය නායකතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා පිටිපස්සෙන් යන ඔළුවත් කහක මාන්න පෙරුමත් දිවුරුන් දුන්නා. ඉතින් අර ජාතික ලයිස්තු මන්ත්‍රීකම තුරුළු කරගෙන කවුරුවත් ගන්නවනේ හුලගෑයි කියලා බයට එහෙම තද කරගෙන යන රනිල් වික්‍රමසිංහ මහත්තයා මාන්න පෙරුමත් දිවුරුන් දුන්නා. ඉතින් ස්වාරිස් දාස හප්වලානගේ ස්වාරිස් කාටුනේ අපි මැයිරරිය කරන්නේ කැම්බල් වල. මෙහෙම කියන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා. එතකොට රනිල්ලා වැටිච්ච තැනම ඔවුන් වැටුනේ තැතනදිමනේ. අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ. දිනමෙන පුවත්පතෙන් තෝරගන්නවා. විෂ පොල් තෙල් කියලා කෑ ගැහුවාට උඹලා ඒව හදලා බයිට් කනවනේ. සර් අහලා නැද්ද විසෙන් විස නැසෙයි කියලා කතාවක්. අපි ඒව කන්නේ ඊටත් වඩා විස දෙයක් බොන ගමන්නේ. දිනමින අංජනගේ කාටුන් රංජන් ඉටුකොළ සුවිශේෂී භූමිකාව එයාට කරන්න බෑ කියලා මාන්න පෙරුම කියනවා. ඔව් හඬ පටම කීයක්ද? රංචගොඩ ළමයට එනවා. ඉන්දියාව හා අප ශ්‍රී ලංකාව අතර තිබෙන දුර මුහුදින් පිහිනා ගොස් අලුත් වාර්තාවක් තැබුමට පුත්‍රයෙක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඉපිදී. අපි ඔහුට සුබපතන ගමන් තමයි මේ කවිය තෝරගන්නේ. රොෂාන් නබේසුන්දර නම් ඒ විරුවා තැබු පියවර ඉදිරියටම අරන් යමින් ආඩම්බර විය හැකිසේ ලක්මවට කටයුතු කරමු කවුරුත් එළඹෙන වසරේ. අරුණ පුවත්පතේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුනයයි ඔබට ඉදිරිපත් කරන්න හදන්නේ. කොරෝනා වලින් බැටකාපු පවුල් වලට අවුරුදු කන්න රුපියල් 5000ක් දෙන්න යනවලු බං. පළාත් සභා ඡන්දය ළඟ නිසා කියලා හිතක් නෑ නේද සර්? පළාත් සභා ඡන්දය ළඟ නිසා කියලා හිතන එකක් නෑ නේද සර්? අද නිවාඩු දවස හැබැයි බැංකුව ඇරලා ඊළඟට RMV එක ඇරලා කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි සෞඛ්‍ය නිරෝධායන නීති රීති පිළිපදින්න කියන එක කියනවා. වෙන එකක් තියා එංගලන්තේ පිලිප් කුමාරයාගේ අවමගුල් වලට පවා සහභාගී වෙන්නේ 30 දෙනයි. අමුත්තන් ප්‍රමාණය සීමා කරලා කොවිඩ් ගැන එච්චරටම හිතනවා. ඉතින් අපි ගැන කවර කතාද නේද? අපි පරිස්සම් වෙන්න කියලා හැමදාම වගේ ඔබට මතක් කරමින් අදට ඔබේ සමුගන්නවා. හෙට
අවුරුදු වලට සූදානම් වෙන්න. අනිත් අවුරුද්ද ස්වාධීන රූපවාහිනී සේවයත් එක්ක ඉන්න. අවුරුදු උළෙල ලස්සනට ස්වාධීන රූපවාහිනී සේවයෙන් නරඹන්නට හැකියාව තිබෙනවා. ගෙදර ඉඳලා දිනුෂ කිව්වා වගේ, යුද හමුදාපතිතුමා කිව්වා වගේ, ඒ වගේම තමයි නියෝජ්‍ය පොලිස්පතිතුමා කිව්වා වගේ ගෙදර ඉඳලා අවුරුදු කරන්න පරිස්සමෙන් ඉන්න. අපි ගිහිල්ලා එන්න ලස්සන දවසක්.